ජනබලවේගයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අන් සෙසු දේශපාලන ව්‍යාපෘතීන්ට වඩා දියුණු සහ නිවැරදි එකක් වන්නේද? එසේ නම් ඒ මන්ද යන ප්‍රශ්නය සමග පොරබැදීම. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත් පමණින් මං හිතන්නේ අපට පැහැදිලිවම පෙන්වන්න පුළුවන් පවතින ප්‍රධාන නැත්නම් ආධිපත්‍යධාරී එහෙමත් නැත්නම් සම්ප්‍රදායික දේශපාලන ධාරාවන්ගෙන් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය වෙනස් වන්නේ කෙසේද යන්න. මේ සිරස්තරය ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක්. ඒක තමයි ආරම්භය මේකේ. දැන් ශක්තිමත් රටක් ගැන ඕන තරම් නායකයෝ කතා කරනවා. විශේෂයෙන්ම අද පාලකයෝ. එහෙම කතා කරන්න උන්ට අයිතියකුත් තියෙනවා. ඒ සඳහා යම් කිසි දායකත්වයක් ඓතිහාසික වශයෙන් කරලා තියෙනවා. ඒක දේශපාලන විද්‍යාඥයෙක් හැටියට මම නොපැකිලව පිළිගන්න දෙයක්. නමුත් ඔය ශක්තිමත් රට කියන වචනේ පාවිච්චි වෙනවා. ඔවුන්ගේ කතිකාවේ ආධිපත්‍යධාරී කතිකාවේ රට, ජාතිය, ආගම ඒ පිළිබඳව මම කියන්නේ නැහැ ඒගොල්ලන්ගේ සැබෑ ආදරයක් නැහැ කියලා. නමුත් ජනතාවක් නැති තැන රටක් තියෙන්නේ කොහොමද? ජාතියක් තියෙන්නේ කොහොමද? ආගමක් පවා තියෙන්නේ කොහොමද? ජනතාව නැති, ජනතාව ගැන සංවේදීත්වයක් නැති, ජනතාව ගැන කැක්කුමක් නැති, ජනතාව ගැන ආදරයක් නැති, ජනතාව කිසිලෙසකිනුත් මැදි නොකරගත්තු දර්ශනයක්, දැක්මක්, වැඩසටහනක්, ව්‍යාපෘතියක් තමයි වර්තමාන පාලක ස්තරයේ තියෙන්නේ. It's a notion of the dominant ideology of this regime, of the incumbent regime, is one of a strong country without any sensitivity to, concern about, still less centering of the feelings, the sentiments, the needs and interests of the people, of the citizenry. It's a decentered ideology. How can you have a nation without a people? How can you talk about a strong country without the people? Where are the people in the discourse and the project and the strategy of the ruling stratum, except as voters? That's all they care about the people for. ඉතින් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසගේ දර්ශනේ පැහැදිලිවම රට කියන තැන ජනතාව ඉන්නවා. ජනතා කේන්ද්‍රීය, සැබවින්ම ජනතා කේන්ද්‍රීය. ජනතාවට මුල් තැනක් දුන්නු. ජනතාව පදනම් කරගත්තු වැඩපිළිවෙලක් තමයි මෙතන තියෙන්නේ. අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් හැටියට කටයුතු කරලා තියෙන ධාරාවන් දෙක, එක ධාරාවක් දැන් අභාවයට යමින් පවතිනවා බොහොම පැහැදිලිව. ඔවුන්ගේ සංවර්ධන දර්ශනය නැත්නම් දියුණුව පිළිබඳව අදහස මනින්න දර්ශකයක් නැහැ. තියෙන දර්ශක ඔක්කොම එක්කෝ ආර්ථික වර්ධන වේගය කියයි, එහෙම නැත්නම් මනක් කල්පිත මොන හරි දර්ශන කියයි රට ශක්තිමත් වුණා, ජාතිය ශක්තිමත් වුණායි කියලා. නමුත් ප්‍රේමදාසවාදී දර්ශනය අනුව රටක දියුණුව මනින්නේ ජනතාවගේ සුභසිද්ධිය, ජනතාවගේ ජීවන මට්ටම, මානව සංවර්ධනය කියන දර්ශකය ඉහළ යනවාද නැද්ද කියන එක අනුව. ඒකට ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර ශබ්දකෝෂයේ ඉංග්‍රීසියෙන් කියනවා ඉස්සෙල්ලා කිව්වා physical quality of life index කියලා. අපේ ආචාර්ය හර්ෂ රාන්න එහෙම හොඳටම පුරුදු ඇති. ඒ PQLI එක ඊළඟට human development index බවට පත් වුණා. මානව සංවර්ධනය. දැන් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයේ පමණක්මයි ජනතාවට එවැනි තැනක් දීලා තියෙන්නේ.
දැන් මේ මුළු ප්‍රතිපත්ති ප්‍රකාශනයේම හැමතැනම තියෙන දේවල් මම කියවන්න යන්නේ නැහැ. මම හිතන්නේ මහාචාර්ය මහින් මෙන්දිස් මට වඩා දිගට ඒ ගැන කතා කරා. නමුත් මම කිව්වේ ඇයි මම හිතන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සංකල්පීය වශයෙන් ආකල්ප සංකල්ප වශයෙන් ගත් විට අන් සියලු දේශපාලන ව්‍යාපෘති අද රටේ තියෙන ඒ දේශපාලන ව්‍යාපෘති වලට වඩා නිවැරදි හොඳ සහ දියුණු එකක් කියලා. මෙතනදී මම තෝරා ගන්නවා උපුටා ගන්නවා සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සන සහිතව දෙවැනි පිටුවේ තියෙන එක්ව දිනමු කියන ඒ සිරස්තලයේ සමග තියෙන ප්‍රකාශනය. මම දකිනවා මේ මුළු එකේම හරය තියෙන මෙතන. ඒක අන්ද තමයි මම හිතන්නේ දෙවෙනි පිටුවේ එක තියෙන විශේෂයෙන්. දැන් ආණ්ඩුව නැත්නම් රජය පැත්තෙන් ගත්තහම ජයග්‍රහණය කියන එක නිතරම පුනරුච්චාරණය කරන නිතරම ජප කරන මන්ත්‍රයක්. නමුත් එක්ව දිනමු කියන එකයි අපි ජයගත්තා කියන එකයි දෙකක්. සාමූහිකත්වය පදනම් කරගෙන හැමෝම එක්කහු වෙලා හැමෝගෙම ජයග්‍රහණයක්. හැමෝම ඒ ජයග්‍රහණයේ ප්‍රතිලාභ බෙදා හදා ගන්නා වූ ජයග්‍රහණයක් කියන එක ඊට වඩා වෙනස්. ඒක තමයි සජිත් සහ සමගි ජනබලවේගයේ දර්ශනය. ඒක අනිත් තරඟකාරී දර්ශන වලට වඩා ඊටාත්ම සදාචාරශීලී සහ දියුණුයි. දැන් මෙතන ඡේද 3ක් පමණක් මම උපුටලා දක්වන නැත්නම් සමහරව හිතන්න පුළුවන් මේක මේ කියන්නේ මම කියන දේ මගේ අදහස් නැත්නම් මම මනක් කල්පිතව මවාපානවයි කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන හොඳ නරක. ඉතින් අපි ගමු ඇත්තටම සජිත්ගේ අත්සනින් සජිත් කියලා තියෙන දෙයක්. මහා විහාරික භික්ෂු පරම්පරාව විසින් දිවි දෙවැනි කොට රැකි ථේරවාදී බුදුදහමෙන් සුපෝෂිත වූ සියලු ජනවාර්ගික ආගමික අනන්‍යතා සඳහා සමාන ගරුත්වයක් සහ නිදහසක් හිමි ඉන්දියන් සාගරයේ මේ සුන්දර දිවයින නවීන රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම අප සතුය. ඒක එක ඡේදයක්. මේකේ ඡේද 3ක් නෙමෙයි තියෙන්නේ. නමුත් මම මේ උපුටා ගන්නේ සංකල්පීය වශයෙන් වඩාත්ම මට හරබරයි කියලා හිතන ඡේද 3. ඊළඟ ඡේදය. යටත් විජිත සමයේ නැගී ආ නව ධනේශ්වර සමාජයේ එක් සමාජ පැලැන්තියක පවුල් කීපයකට හිමිව තිබූ දේශපාලන බලය මෙරට කුසලතාවෙන් නිපුණත්වයෙන් යුතු අනාගත පරපුර වෙත ආදරයෙන් පවරා දෙන නවීන දේශපාලන ව්‍යාපාරය අපි වෙමු. ඒ දෙවනි ඡේදය මම උපුටා දක්වනවා. අවසන් ඡේදය එන්න අපි එක් පවුලක් රාජකරවනු වෙනුවට සියලු දෙනාටම ප්‍රතිලාභාත් වන නව ශිෂ්ටාචාරයක් ගොඩ නගමු. දැන් මෙතන තමයි ප්‍රශ්නේ හරි මැද. අද රටේ සංස්ථාපිත සම්ප්‍රදායික දේශපාලන කඳවුරු දෙකක්, එකක් ආධිපත්‍යධාරී කඳවුර, අනෙක අභාවයට යන කඳවුර ඉදිරිපත් කරන මතවාදයන් කවරේද? එක පැත්තකින් ශිෂ්ටාචාරමය සමාජයක්, ශිෂ්ටාචාරමය රාජ්‍යයක් ගැන කතා කරනවා. ඒ ආණ්ඩු පක්ෂය ජාතිකත්වය ගැන, දේශප්‍රේමය ගැන කතා කරනවා. අනික් පැත්තෙන් නවීනත්වය ගැන කතා කරනවා. ජාතිකත්වයක් නැති, දේශයක් නැති, ලාංකික කියන එකේ වටිනාකම නොදන්න, ලාංකික අනන්‍යතාවයක් ගැන කතා නොකරන නව ලිබරල්වාදී නවීනත්වයක් ගැන කතා කරනවා. ඒක අභාවයට යන කඳවුර. නමුත් සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගය සාමූහිකව ඉදිරිපත් කරලා තියෙන්නේ ඊටත් වඩා වෙනස්
ඊට වඩා ඉහළ සදාචාරාත්මක සහ සංකල්පීය වටිනාකමක් තියෙන ව්‍යාපෘතියක්. ඒ තමයි එක විටම අතීතයක් ඇති තමුන්ගේ අතීතය ගැන තමුන්ගේ අතීත කතාව ගැන දැනුමක් ඇති තමුන්ගේ අනන්‍යතාවය දිවයිනක් හැටියට අනන්‍යතාවය මොකක්දයි කියලා දන්න තමුන්ගේ උරුමය ගැන ආඩම්බර මුල් බැසගත් නවීනත්වයක්. ඒ කියන්නේ අතීතයේ උරුම කරගෙන අතීතයේ කැටි කරගෙන නමුත් අතීතයේ සිරකරුවන් බවට පත් නොවි ඉදිරියට යන දියුණුව කරා යන නවීන රාජ්‍යයක් නවීකරණයක්. ඉතින් දැන් මේ නවීකරණය පිළිබඳව අද රටේ අදහස් තුනක් තියෙනවා. එකක් රජය ආණ්ඩුව ඉදිරිපත් කරන අදහස නවීනත්වය ගැන කතා කරනවා. නමුත් නවීනත්වයක් කරා යන්න බෑ. පසුගාමී මතවාදයක් දර්ශනයක් මානසිකත්වයක් සහිතව. පටු ජාතිවාදී ආගම්වාදී කුලවාදී ස්ත්‍රී පුරුෂ භේදවාදී ප්‍රදේශවාදී පවුල්වාදී මිලිටරිවාදී මතවාදයක් සහ දර්ශනයක් තමයි පාලකයන්ට තියෙන්නේ. ඒ සමගම නවීනත්වයක් ඇති වෙන්න බෑ. ඒක පසුගාමී දර්ශනයක්. විකෘති දර්ශනයක්. නමුත් මෙතන තියෙන්නේ ඊට වඩා හුඟක් වෙනස් වූ ශිෂ්ටාචාරමය දායාදයන් වලට ගරු කරන ඒ සමගම එයින් පෝෂණය වූ නවීනත්වයක් පිළිබඳව ව්‍යාපෘතියක්. ඊළඟට සමාජ විපර්යාසයක් ගැන මෙතන කතා වෙනවා. යටත් යුගයේ ඉඳන් බිහිවෙච්ච ඒ ධනේශ්වර පෙළපත ඒක කඳවුරු දෙකකට බෙදලා ගහ ගන්නවා. ඒක පිටු දකින කුසලතාවය නිපුණත්වය මත පදනම් වූ ඒ දර්ශකය පාවිච්චි කරපු තරුණ පරම්පරාවකට සමාජ හා දේශපාලන බලය මාරුවීම මේ ව්‍යාපෘතියේ දෙවනි වැදගත්ම දේ. එතන සමාජ පරිවර්තනයක් ගැන කතා කරන්නේ. එක පවුලක 7 දෙනෙක් දේශපාලනය කරන ආණ්ඩුවේ ඉන්නේ නැන ඒ වාගේ ව්‍යුහයක් තියාගෙන ඒ පවුල් බලයට උඩින් හිටපු හමුදා නිලධාරීන් ගෙන් සදුම්ලත් කවුරු තෝරාපත් කර නොගත්තු ඒ විෂයන් ගැන විශේෂ හැදෑරීමක් නිමුණත්වයක් නැති විශේෂ කාර්ය බලකායන්ගෙන් සැදි පාලන තන්ත්‍රයක් තුලින් රටක දියුණුවක් ඇති වෙන්න බෑ. නවීනත්වයක් ඇති වෙන්න බෑ. ඒක නවීන දක්මක් නෙමෙයි. ඒක රාජාණ්ඩුවක් පිළිබඳව දක්මක්. සමගි ජන බලවේගය සහ සජිත් ගැත්තේ ශිෂ්ටාචාරමය අපේ ශිෂ්ටාචාරමය දායාදය අපේ ශිෂ්ටාචාරමය පොහොසත්කම සහිතව නවීනත්වය කරා යන ගමනක්. අර අභාවයට යන පරණ බලවේගයට තිබුණ ශිෂ්ටාචාරයක් නැති ලාංකික කියන එකේ වටිනාකමක් නැති හුදෙක් සිටියමේ තැනක්. එවැනි නවීනත්වයක් මුල් සිඳගත් නවීනත්වයක්. මං හිතන්නේ ඒක දැන් ජනතාව විසින් යලි යලිත් ප්‍රතික්ෂේප කරලා අවසන් වතාවටත් මෙදාසරේ ප්‍රතික්ෂේප කරනු ඇති. ඒකට තිත මං හිතන්නේ මේ ඡන්දෙදි තමයි තියන්නේ. නමුත් මෙතන ඉදිරිපත් කළ තියෙන ඊට වඩා හුඟක් වෙනස් නවීනත්වයක් පිළිබඳව අදහසක්. මෙතන නවීනත්වයේ සහ ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතිය අනෙක් ව්‍යාපෘතීන්ට වෙනස්. ආධිපත්‍යධාරී ව්‍යාපෘතිය ජාතිය කියලා කියන්නේ එක ජන වර්ගයක්, එක භාෂාවක්, එක ආගමක්. අධිපතිකම් කරන ඊනියා ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතියක් ඒක කවදාවත් හරියන්නේ නැහැ. ඒ හන්ද තමයි රට බෙදීමේ ව්‍යාපාරයක් ඇති වුනේ. ඒ හන්ද තමයි විදේශ හමුදා මේ රටට ආවේ. ඉතින් මේ ආපහු ඒ ගමන යන්න හදනවා. ආර්ථික වශයෙන් මේ රජය මේ ආණ්ඩුව
ජනතාව අඩහාමතට ගෙනිච්ච සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය සියලු ආයාත සීමා කරන තහනම් කරන ප්‍රතිපත්තියක් කරා ආපහු ගිහිල්ලා තියෙනවා. නමුත් සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ඊටාම පැහැදිලිව මේකේ තියෙනවා. මහාචාර්ය මහිම් මෙන්ඩිස් කිව්වාගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියක් තියෙන්නේ. ඒ ප්‍රතිපත්තිය අපිට තේරෙනවා මේ මං කියවපු අවසන් ඡේදේ. අපි එක් පවුලක් රජකරවඩු වෙනුවට සියලු දෙනාටම ප්‍රතිලාභ අත්වන නව ශිෂ්ටාචාරයක් ගොඩනගමු. ඉතින් ආණ්ඩුවේ මතවාදය සහ ආකෘතියයි අභාවයට යන විපක්ෂ කඳවුරක ආකල්පය හා ආකෘතියයි පටු පදනමක් සහිත නවීකරණයක් සංවර්ධනයක් ගැන කතා කරන ආකල්ප සහ ආකෘති. නමුත් සමගි ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන්නේ පුළුල් පදනමක් සහිත ජාතිය ගොඩනැංවීමේ සහ නවීනත්වයේ ආකෘතියක්. සියලු ජනතා කොට්ටාසවලට ජාතික ආගමික ප්‍රාදේශීය කුලමල ස්ත්‍රී පුරුෂ ભેදයන් නොතකා තමුන්ගේ දායකත්වයට අනුව සාධාරණව තමුන්ගේ හැකියාවන්ට අනුව තමුන්ගේ නිපුණත්වයට අනුව ප්‍රතිලාභ ලැබෙන සංවර්ධනයක් සහ නවීනත්වයක්. ඉතින් මෙතන ඉදිරිපත් වන්නේ මුල් සිඳගත් උරුමයක් නැති අනන්‍යතාවයක් නැති නවීනත්වයක් නෙමෙයි. ඒ සමගම එක ජනවර්ගයකට ආගමකට භාෂික කණ්ඩායමකට පවුලකට නැත්නම් වෘත්තියකට අවිගත් වෘත්තියකට පමණක් ප්‍රතිලාභ සීමා වෙන ආකෘතියක් නෙමෙයි. මෙතන ඇත්තේ අතීතයේ සිට නවීනත්වයට අතීතයේ සිට අනාගතයට එක පාලමක් එක මාවතක් ගොඩනංවන දර්ශනයක්. ඒ සමගම පුළුල් පදනමක් සහිත ජනතාවට මුල් තැන දෙන ජනතාමය නවීනත්වයක් සහ ජාතිය ගොඩනැගීමක්. ඉතින් මම දකින්නේ මේ හේතුන් නිසා අද ලංකාවේ දේශපාලනය තුල තියෙන මතවාදයන් සහ සමාජ ව්‍යාපෘතීන් ගත් පිට ලංකාව විනාශ නොවි ඉදිරියට ගෙනියන්න පුළුවන් සීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම ව්‍යාපෘතිය සහ දක්ම මේ ප්‍රේමදාසවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමගි ජන බලවේගයේ දක්ම. අවසන් වශයෙන් මම කියන්න කැමති ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් කියන්න කලින් ජාත්‍යන්තර වශයෙන් උත් මේ ස්ථානයට ලෝකයේ විවිධ රටවල් පැමිණෙමින් සිටිනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ගත් විට අපි දන්නවා නොවැම්බරේ අතිශය වැදගත් ජනාධිපතිවරණයක් තියෙනවා. ඒ ජනාධිපතිවරණයේදී එක බලවේගයක් ආධිපත්‍යධාරී බලවේගය අපේ ලංකාවේ අද පාලකයෝ ගුරු කොට ගන්න මතවාදයක් සහිත ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ ඒ විකල්පය බහුතර ජාතිකවාදී විකල්පයක්. ඒක ඇමරිකානු ජනතාව දැන් ප්‍රතික්ෂේප කරමින් යන බව සංඛ්‍යා ලේඛන වලින් අපට පේනවා. ඒ ජාතිකවාදී නැත්නම් මහජාතිවාදී මතවාදයේ ඒ ව්‍යාපෘතිය පැන නැගුණේ නව ලිබරල් වාදී ගෝලීයකරණයට විරුද්ධ. ඉතින් නව ලිබරල් වාදී ගෝලීයකරණය විවිධ ආකාරයට ප්‍රතික්ෂේපලා තියෙනවා ලෝකේ පුරා.
අවාසනාවන්ත විදියකට ප්‍රධාන ප්‍රතිචාර වෙලා තියෙන්නේ ලංකාවේ වගේ ඊට කලින් ඇමරිකාවේ වගේ මහජාතිවාදය. නමුත් අද ඇමරිකා එක්සත් ජනපදයෙන්ම ඒ මහජාතිවාදී ප්‍රතිචාරය විශාල අර්බුදයකට හේතු වෙලා තියෙනවා. ඒ නිසා අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන විපක්ෂය ඩෙමොක්‍රැටික් පක්ෂය ආපහු අර නව ලිබරල් වාදයට ගියේ නැහැ. එසේ යාම ප්‍රතික්ෂේප කරා. ආපහු හිලරි ක්ලින්ටන් ලගේ නව ලිබරල් වාදයට යාම ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා මැද සහ වම එක්කහු කරගත්තා. මැද මාවතේ යන සෙන්ට්‍රිස් ලිබරල් කියලා කියන ජෝ බයිඩන් හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ හිටපු නියෝජ්‍ය ජනාධිපති ජෝ බයිඩන් තමයි අද ඩෙමොක්‍රැටික් පක්ෂයේ නායකයා. ඔහුට කියන්නේ සෙන්ට්‍රිස් ලිබරල් මැද මාවතේ ලිබරල් වාදියෙක්. නව ලිබරල් වාදියෙක් නෙමෙයි හිලරි ක්ලින්ටන් වාගේ. ඔහු සහ වම නියෝජනය කරපු බර්නි සෑන්ඩර්ස් අලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝටෙස් වගේ වාම ඩෙමොක්‍රැටික් බලවේග අද එක තැනකට ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව විශේෂ කාර්ය මණ්ඩල කීපයක් නිර්මාණය කරලා තමුන්ගේ ප්‍රතිපත්ති එක්කහු කරලා පිටු 110ක ප්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවා. ඒකෙදි වමට බර ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්ගේ නිව් ඩීල් ඒ දක්ම 1930 ගණන් වල ආර්ථික මහා අවපාතයේදී ඇමරිකාව බේරගත්තු ඒ දර්ශනය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැනම තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා හැම ඡන්ද වේදිකාවෙම කියන්නේ. නිව් ඩීල් 1930 ගණන් වල රූස්වෙල්ට්ගේ ප්‍රතිපත්තිය ගැන. දැන් ඒ මතවාදය ගැන විග්‍රහ කරමින් යමෙක් ළඟදී ඒ වාමවාදීන්ගෙන් හැවුවා දැන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඕගොල්ලන්ගේ මේ වාමාංශික එකක් නෙමෙයිනේ මේක මැදමාවතේ එකක් බවට පත් වෙලානේ ඕගොල්ලෝ සතුටුද කියලා. එතනදී ප්‍රධාන වාමාංශික චරිත බර්නි සෑන්ඩර්ස් ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝටෙස් කිව්වා අනිවාර්යෙන්ම අපි සතුටුයි. ඇයි? ජාතික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡාවේ ඇමරිකාවේ යන ගමන පිළිබඳව සාකච්ඡාවේ කොම්පාසු කටුව the compass needle හරි පැත්තට දැන් හැරිලා තියෙනවා. අන්න ඒක ගැන තමයි මමත් කියන්නේ. ලංකාවේ අර්බුදය තුල සිද්ධ වෙන සාකච්ඡාවේ පළවෙනි වතාවට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මරණයෙන් පස්සේ සහ එතුමාගේ අවමගුල් උත්සවය එම පක්ෂය සහ එම ආණ්ඩුව ඇතුළෙන්ම එක්තරා කල්ලියක් විසින් යටින් බිඳ දමනු ලැබූ මොහොතෙන් පස්සේ ඇඳිරි නීතිය ප්‍රකාශ කරලා එසේ කිරීමෙන් පස්සේ පළවෙනි වතාවට අපේ සාකච්ඡාවේ මම දකිනවා කොම්පාසු කටුව ප්‍රතිපත්ති පිළිබඳව රටේ ආයුතු මඟ පිළිබඳව කොම්පාසු කටුව හරි අතට හැරිලා තියෙනවා. මේක සදා නිම කර දෙයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක පියවරක් ගත්තා. මේක තව පියවරක්. මං හිතන්නේ එතුමා අනිවාර්යයෙන්ම ඊළඟ වතාවේ රටේ ජනාධිපති බවට පත් වෙනකොට මේක ਸਰව සම්පූර්ණ වෙලා තියෙවි. එතුමාගේ පියාගේ 1988 ජනාධිපතිවරණ ප්‍රකාශනය නිව් විෂන් නිව් ඩීල් ඒකේ නව මුද්‍රණය බවට ඒ තත්ත්වයට මෝරලා තියෙයි. නමුත් හරි අතට දැන් කොම්පාසු කටුව හැරිලා තියෙනවා. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් උත් සිද්ධ වෙන සාකච්ඡාවක්. ඒක මේ රටේ නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස. නව ලිබරල් වාදයටත් නැති මහජාතිවාදී ගෝලීයකරණයෙන් සම්පූර්ණයෙන් අයින් වෙච්ච සංවෘත ආර්ථිකයටත් නැති නව තුන්වැනි මාවතක් නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් ලංකාවේ මෙන්ම ලෝකයේ සාකච්ඡා වෙමින් පවතිනවා. ජයග්‍රහණය කරා ඉදිරියට එම ව්‍යාපෘතිය ඇදෙන. ඒක අසමාන ජයග්‍රහණයක් වෙයි. හැම රටේම එක වෙලාවේ ජයග්‍රහණය සිද්ධ වෙන්නේ නැහැ.
නමුත් ජයග්‍රහණය කරා යමින් තියෙන. ඒක මෙහි නියෝජනය කරන්නේ මෙම වැඩසටහන සහ මේ නායකත්වය. එනිසා මම හිතනවා අපේ සුගතිය සඳහා රටක් හැටියට ජනතාවක් හැටියට පුරවැසියන් හැටියට හැකි තරම් දුරකට සහයෝගය දිය යුත්තේ සහ ඡන්දය දිය යුත්තේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයටමයි. වෙන විකල්පයක් සැබෑ විකල්පයක් නැහැ. ඉංග්‍රීසියෙන් වචන දෙකක් කියන්න නම් the discussion that we are having in Sri Lanka today is not one in isolation, because this discussion is taking place the world over, especially in the United States of America, where the presidential election is due on November 3rd. And there's a joke in the United States doing the round saying that this year, because of COVID-19, Independence Day was postponed from July 4th to November 3rd. So the discussion is about a neoliberal globalization that is manifestly in crisis and produced in some but not all countries a backlash, a reaction of a far-right, reactionary, majoritarian nationalist, majoritarian supremacist character. The administration of President Trump being a very good example. Also Bolsonaro in Brazil. And here too, the present administration in Sri Lanka. Now the world realizes that both these models have generated crises and are in crises. And therefore in the United States of America, the main opposition, the Democratic Party, has put together a platform of a new deal, inclined to the center left. Joe Biden, the former vice president under President Barack Obama, is the front-running candidate, as the statistics show. Clearly he's the front-runner in the race now. He has consistently been described as a centrist liberal. But now, it is said by analysts that the program of the US Democratic Party is the most progressive ever since Franklin Delano Roosevelt in the 1930s. And the Rooseveltian New Deal, which was the successful response and a progressive response to the 1930s Great Depression, as opposed to the fascist response in Nazi Germany, which was also a response to the Great Depression, that New Deal is precisely what Sajith Premadas has been talking about in our context on the election platforms here in Sri Lanka. In the United States, as you know, there was a very strong left-wing surge under Bernie Sanders, but the Democratic Party reunited and appointed many task forces on policy issues, uniting the center and the left, including the youngest ever representative elected to the United States legislature, Alexandria Ocasio-Cortez. And when they were asked, when they produced this 110-page document, which was a center-left document, and the leftists were asked, look, you guys call yourselves progressive Democrats, are you satisfied with these policy reforms? And the Sanders AOC wing replied in their tweets, there were many tweets, but the one that was most memorable is that we are very satisfied because for the first time in a long time, the needle of the policy discourse has moved in the correct direction. That, ladies and gentlemen, is what I would say about the policy platform of the Samagi Jana Balawegya led by Sajith Premadasa. In a country in which the dominant ideology, the ideology of the dominant political bloc, is one of racism, religious chauvinism, majoritarian supremacy, militarism, and family clan-based oligarchy, and its fading opponent in the opposition is an advocate of a failed policy of neoliberal cosmopolitanism and globalization.
The Samagi Jana Balawegaya platform is clearly an example that the needle, the compass needle of the public policy debate has shifted in the correct direction. Therefore, I unambiguously call for full, complete, and total support, including the vote, for the Samagi Jana Balawegaya, led by Sajith Premadasa, the son, the only son of the late great President Ranasinghe Premadasa, whom I was privileged to work closely with. Thank you, ladies and gentlemen. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.